ආයුබෝවන් පුතේ සුබ දවසක් සියලු දෙනාටම. අපි මේ වෙනකොට ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා පුතේ ආලෝකීය පාඩමේ මූලික කොටස් ටික අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරා. මූලික කොටස් ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ වක්‍ර හෙවත් ගෝලීය දර්පණ සම්බන්ධයෙන්. වක්‍ර එහෙම නැත්නම් වක්‍ර දර්පණ එහෙම නැත්නම් මේවටම කියනවා පුතේ ගෝලීය දර්පණ කියලා. වක්‍ර දර්පණ එහෙමත් නැත්නම් ගෝලීය දර්පණ කියලා කියන්නේ මේවට. වක්‍ර දර්පණ එහෙම නැත්නම් ගෝලීය දර්පණ. එතකොට සාමාන්‍යයෙන් වාහනයක් පදවාගෙන යන කෙනෙකු තමන්ගේ පසුපසින් ඉන්නේ වාහන මොනවද කියන එක බලන්න දෙපැත්තෙන්. වාහනයක දෙපසින් තියෙනවා පුතේ කණ්ණාඩි. ඒවට කියනවා පැති කණ්ණාඩි කියලා. මේ පැති කණ්ණාඩි වලින් බැලුවම සාමාන්‍ය ස්වරූපයට වැඩිය පොඩ්ඩක් පොඩි වෙලා පේන්නේ. සාමාන්‍ය ස්වරූපයට වඩා පොඩ්ඩක් පොඩි වෙලා පේන්නේ. අන්න ඒ සාමාන්‍ය ස්වරූපයට වඩා පොඩ්ඩක් පොඩි වෙලා පේනකොට විශාල පරාසයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ඒ වගේම වෛද්‍යවරු අපි ගියාන් පස්සේ අපේ දත් පරීක්ෂා කරන්න. ගියාට පස්සේ වෛද්‍යවරු විසින් නැත්නම් දන්ත වෛද්‍යවරු විසින් අවතල හැඩය නැත්නම් ඇතුළට නිරා ගියපු හැඩයේ තියෙන කාචයක් දාලා නැත්නම් දර්පණයක් දාලා අපේ දත්වල කුහර එහෙම තියනවාද කියලා දත් විශාල කරලා නැරඹීමක් කරනවා. ඒකට සමහර අවස්ථාවලදී කුඩා ප්‍රතිබිම්බ ලබා ගන්නත් සමහර අවස්ථාවලදී විශාල ප්‍රතිබිම්බ ලබා ගන්නත් සමහර අවස්ථාවලදී කුඩා ප්‍රතිබිම්බ ලබා ගන්නත් සමහර අවස්ථාවලදී විශාල ප්‍රතිබිම්බ ලබා ගන්නත් සමහර අවස්ථාවලදී කුඩා ප්‍රතිබිම්බ ලබා ගන්නත් සමහර අවස්ථාවලදී විශාල ප්‍රතිබිම්බ ලබා ගන්නත් දායක වෙනවා පුතේ මෙන්න මේ වක්‍ර හේවත් ගෝලීය දර්පණ. සාමාන්‍යයෙන් රථයක් පදවාගෙන යනකොට ඒ රථයේ දෙපසින් අපිට මෙන්න මේ පැති කණ්ණාඩි වලින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට පැති කණ්ණාඩි. එතකොට අපිට විශාල ප්‍රදේශයක් බලන්න ඕන නිසා එතන පාවිච්චි වෙනවා උත්තල දර්පණ කියන වර්ගය. උත්තල දර්පණ. ඒ වගේම පුතේ විශාල ප්‍රදේශයක් එකවර බලන්න ඕන හින්දා. ඊට පස්සේ දන්ත වෛද්‍යවරයාට අවශ්‍ය වෙන්නේ කුඩා ප්‍රදේශයක් විශාල කරලා බලන්න. එහෙනම් අන්න ඒ අවස්ථාවේදී ආයදා ගන්නවා අවතල දර්පණ. එතකොට දර්පණ ප්‍රධාන වර්ග දෙකක් අපි මේ පාඩමේදී කතා කරනවා. අවතල දර්පණ සහ උත්තල දර්පණ. මේ දෙක කතා කරන්න දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මොකද්ද? සාමාන්‍යයෙන් රැවුල කපන අවස්ථාවලදී එහෙම යොදා ගන්න. දැන් මේ පාඩම ගැන තිබුණ ඔයාලට මතක ඇති 7 වසරේදී තියෙනවා. මේ වගේ ලෝහ හැන්දක් අරගෙන ලෝහ හැන්දේ මෙන්න ඇතුළත පෘෂ්ඨයෙන් බැලුවම පෙනෙන ආකාරයේ මේ ඇතුළට නිරා ගියපු පෘෂ්ඨය අවතල පෘෂ්ඨයක් විදියට ක්‍රියාත්මක වෙනවා. මේ එළියට නිරා ඇවිල්ලා තියෙන පිටත පෘෂ්ඨය උත්තල පෘෂ්ඨයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයාලට මේ උත්තල සහ මෙන්න අවතල කියන පෘෂ්ඨ දෙක තමයි මෙතනින් බලන්න හැකියාවක් තියෙන්නේ. එතකොට උත්තල සහ අවතල විදියට මේ පෘෂ්ඨ දෙකක් තියෙනවානේ පුතේ. එතකොට වක්‍ර දර්පණ ගත්තට පස්සේ අපි කියනවා මෙහෙම. සාමාන්‍යයෙන් මෙන්න අපි කතා කරා මේ තල දර්පණ. පරාවර්තන පෘෂ්ඨයේ සුමට එක තලයක් තිබිච්චා. අන්න මේ පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වෙලා තියෙනවා නම් පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වෙලා එක්කෝ මේ පැත්තට වක්‍ර වෙලා මේ ඇතුලෙන් පේනවා. එහෙම නැත්නම් වක්‍රතාවයේ පිටතින් පේනවා. මෙන්න මේ විදිහට පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වෙච්ච දර්පණ වලට කියනවා පුතේ වක්‍ර දර්පණ. අපි ඉස්සෙල්ලා කතා කළේ තර දර්පණනේ. දැන් කියනවා පරාවර්තන පෘෂ්ඨයේ වක්‍ර වූ දර්පණය මොනවද? වක්‍ර දර්පණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකින්ද මේ වක්‍ර දර්පණයක් කියන එක මේක සමස්ත ගෝලයකින් කොටසක් නේ පුතේ. සමස්ත විශාල ගෝලයක කොටසක් විදිහට තමයි මේ වක්‍ර දර්පණය එන්නේ. සමස්ත ගෝලයක කොටසක් විදිහට තමයි මේ වක්‍ර දර්පණය එන්නේ. සමස්ත ගෝලයක කොටසක් විදිහට තමයි මේ වක්‍ර දර්පණය එන්නේ. ඒක නිසා මේකට අපිට කියන්න පුළුවන් පුතේ මොකද? ගෝලීය දර්පණ කියලා. වක්‍ර දර්පණය ලැබෙන්නේ ගෝලයක කොටසක් නිසා මේකට අපි කියනවා ගෝලීය දර්පණ. වක්‍ර දර්පණ හෙවත් ගෝලීය දර්පණ කියලා අපිට කියන්න පුළුවන්.
වක්‍ර දර්පණයක් ගත්තට පස්සේ පුතේ වක්‍ර දර්පණයක් ගත්තට පස්සේ නැත්නම් මේ ගෝලීය දර්පණයක් ගත්තට පස්සේ අපි මේ පාඩමේදී කතා කරනවා ප්‍රධාන වක්‍ර දර්පණ ආකාර දෙකක්. අපි මේ පාඩමේදී කතා කරනවා වක්‍ර දර්පණ ප්‍රධාන ආකාර දෙකක්. පළවෙනි එක පුතේ වෙන අවතල දර්පණ. පළවෙනි වර්ගය අවතල දර්පණ. මම දෙවෙනි එක කතා කරනවා පුතේ උත්තල දර්පණ. දරුණ දර්පණ ප්‍රධාන ආකාර දෙකක් කතා කරා. මොනවද? උත්තල දර්පණ සහ අවතල දර්පණ විදියට. උත්තල දර්පණ සහ අවතල දර්පණ විදියට ප්‍රධාන ආකාර දෙකක් අපි කතා කරනවා පුතේ. ඊට පස්සේ මෙන්න පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වෙලා ඇතුළට නිරාගෙන ගිහිල්ලා නම් පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වෙලා ඇතුළට නිරාගෙන ගිහිල්ලා නම් අන්න ඒ වගේ දර්පණයකට කියනවා පුතේ අපේ අවතල දර්පණයක් කියලා. මෙන්න ඇතුළට නිරා ගිහිල්ලා තිනවා ඒකට කියනවා අවතල දර්පණයක් කියලා. ඒ වගේම වක්‍ර පෘෂ්ඨය පරාවර්තන වක්‍ර පෘෂ්ඨය පිටතට නිරා ඇවිල්ලා නම් ඒ වගේ එකට කියනවා උත්තල දර්පණයක්. එතන මේ මෙතන තියෙන්නේ අවතල දර්පණයක් මම මේ දාලා තියෙන්නේ උත්තල දර්පණයක්. ඒතකොට දර්පණ උත්තල සහ අවතල විදියට ප්‍රධාන වර්ග දෙකයි. මේ දෙක ගැන අපි ඊට පස්සේ සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. ලියන්න මෙහෙම වක්‍ර ලියන්න වක්‍ර දර්පණ කියලා මාතෘකාව ලියලා පොඩ්ඩක් නෝට් එක දාගනිමු පුතේ. වාහනවල පැති කණ්ණාඩි වලින් වාහනවල පැති කණ්ණාඩි වලින් වාහනවල පැති කණ්ණාඩි වලින් විශාල ප්‍රදේශයක් එකවර නැරඹිය හැකි වේ. විශාල ප්‍රදේශයක් එකවර නැරඹිය හැකි වේ. විශාල ප්‍රදේශයක් එකවර නැරඹිය හැකි වේ. එමෙන්ම දන්ත වෛද්‍යවරුන් දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂා කිරීමේදී කුඩා දෑ විශාල කර නැරඹිය හැකි වේ.
මෙහිදී යොදාගනු ලබන්නේ මෙහිදී යොදාගනු ලබන්නේ මෙහිදී යොදාගනු ලබන්නේ පරාවර්තන පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨය වක්‍ර වූ දර්පණයි. මේවා වක්‍ර දර්පණ නම් වන අතර මේවා වක්‍ර දර්පණ නම් වන අතර වක්‍ර දර්පණ නම් වන අතර එම වක්‍ර පෘෂ්ඨය ගෝලයක කොටසක් නම් එම වක්‍ර පෘෂ්ඨය ගෝලයක කොටසක් නම් ගෝලීය දර්පණයක් නම් වේ. තරු ලකුණක් දාලා යන වෙනම රෝලකින් වක්‍ර දර්පණ ප්‍රධාන වර්ග දෙකකි. එක අවතල දර්පණ, දෙක උත්තල දර්පණ.
හරි. අවතල දර්පණ දෙක උත්තල දර්පණ. තේ පොඩි සටහනක් දාගමු මේකේ රූපය. මෙන්න මේ දෙක ඇඳලා. රූපය සටහනක් දාගමු මෙන්න ඉස්සෙල්ලම මේ විදිහට දැම්මා. මේකට කියනවා පුතේ අවතල දර්පණය. මේකට කියනවා උත්තල දර්පණය. මේක කියලා උපසරහන් දෙක දාගන්න පුතේ. උපසරහන් දෙක දාගන්න. මෙන්න පුතේ ඔන්න බලාගන්න දැන්. දැන් අපි දර්පණයක් ගන්නේ. මේවා මෙන්න මේ විදිහට අපි ගන්නවා. සාමාන්‍යයෙන් පුතේ මේක අපි හිතා ගන්න හිතෙන් මවාගත්තු නැත්නම් මනක්කල්පිත ගෝලයක කොටසක් කියලා හිතමු. මෙන්න මම යඳපු දැන් අවතල දර්පණය මම ඇඳලා. අවතල දර්පණය මම අඳිනවා. ඔන්න අවතල දර්පණය ඇඳලා. මේ අවතල දර්පණය ඔන්න අවතල බව මම දැක්කුවා. අවතල දර්පණයක් බව දැක්කුවා. ඊට පස්සේ පුතේ මේකේ හැදිච්ච ගෝලය. ගෝලය කියන්නේ අපි ගෝලය සම්පූර්ණ කරමුකෝ මේක. අපි ගෝලය එහෙම සම්පූර්ණ කරමු. ඔය විදිහට ගෝලය සම්පූර්ණ කරා. මේක නිර්මාණය වෙන දායක වෙච්ච ගෝලය ඔන්න සම්පූර්ණ කරා පුතේ. මේක එතකොට මෙන්න මේ ගෝලයේ මෙතන දින ගෝලයේ කේන්ද්‍රය. මම මේ කේන්ද්‍රය පුතේ කේන්ද්‍රයේ ඉඳලා මේ දර්පණයේ හරි මැදට හරි මැදට රේඛාවක් අඳින්න තමයි දැන් හදන්නේ. මෙන්න ගෝලයේ ඉඳලා කේන්ද්‍රයේ හරි මැදට මම රේඛාවක් අඳින්න තමයි දැන් හදන්නේ. මම මෙහෙම රේඛාවක් අඳිනවා. හරි. මොන රේඛාවක් ඇඳලා. මේ රේඛාව ඔන්න රේඛාවක් අපි යන්න කියමු පුතේ. ඔන්න ඔය රේඛාවෙන් අපි මේකට කියනවා හරි. ඔය විදිහට තියෙනවා. දැන් මේකේ අපි කියනවා පුතේ මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය නැත්නම් මේකේ උතේ මධ්‍ය ලක්ෂයට ආව දැන් අපි කියනවා පුතේ වක්‍රතා කේන්ද්‍රය කියලා. එතනට කියනවා වක්‍රතා කේන්ද්‍රය කියලා. වක්‍රතා කේන්ද්‍රය. ඒක අපි පුතේ කැපිටල් C අක්ෂරයෙන් සංකේතවත් කරනවා. ඒ වගේම මේකේ පුතේ මෙන්න මේ අපි ගත්තු දර්පණයේ හරි මැද එතන අපි සංකේතවත් කරනවා පුතේ ද්‍රවය කියලා. ද්‍රවය P අකුරක් දාන්න පුළුවන්. P. ඒ වගේම පුතේ මෙන්න අවතල පෘෂ්ඨය තියෙනවා. එතකොට ද්‍රවයත් මේ වක්‍රතා කේන්ද්‍රයත් යා කරන රේඛාව තියෙනවනේ පුතේ. ඒකට අපි කියනවා ප්‍රධාන අක්ෂය කියලා. සාමාන්‍යයෙන් අපි ගත්තන් පස්සේ ඔන්න
උත්තර දර්පණය අවතල දර්පණයක් ගත්තා. අවතල දර්පණයේ සෑදිච්ච මනක් කල්පිත ගෝලය නිර්මාණය කරා. මේ ගෝලයේ කේන්ද්‍රයත් දර්පණයේ හරි මැදත් යා කරා. ගෝලයේ කේන්ද්‍රය තිබෙන්න ඕන තැනට කිව්වා වක්‍රතා කේන්ද්‍රය. දර්පණයේ හරි මැදට අපි කිව්වා පුතේ ද්‍රවය කියලා. මේ දෙක යා කරන රේඛාවට කිව්වා ප්‍රධාන අක්ෂයක දික්කරන දික්කරම් ප්‍රධාන අක්ෂයම තමයි. ඒ වගේම පුතේ අපි මේක දැන් උත්තර දර්පණයකට ගත්ත කියලා හිතමුකෝ. අපි මේක ගන්නවා. ඊට පස්සේ දැන් අවතල දර්පණයකට නෙමෙයි යන්නේ. මම දැන් හදනවා උත්තර දර්පණයකට. මොන උත්තර දර්පණයක් මම ගන්නවා. හරිනේ. ඒ උත්තර දර්පණය හදනකොට දැන් ඒකෙන් ඇති වෙන පුළුවන් ගෝලය අදගෙන යන්න අපි හිතන්න. උත්තර දර්පණයෙන් හැදෙන්න පුළුවන් ගෝලයක් අපි නිර්මාණය කරා. මෙන්න උත්තර දර්පණය. උත්තර දර්පණයක් නිසා පුතේ මේ ඇක්චුලියෙන් මම අඳුරු කරගෙන යනවා හේතුව පිටත පෘෂ්ඨය තමයි මේකේ පරාවර්තන වක්‍ර පෘෂ්ඨය වෙන්නේ. ඊට පස්සේ මේකෙත් අපි අර ඉස්සෙල්ලා ලකුණු කර විදිහටම කොටස් ටික ලකුණු කරනවා. මෙන්න මේකේ මධ්‍ය ලක්ෂ්‍ය මෙන්න එතන ඉඳලා P කියන ද්‍රවය එතන C වක්‍රතා කේන්ද්‍රය මේ ආකරන රේඛාව මම දැක්කුවා. ඔන්න ඔය කොටස් ඉස්සෙල් එක වගේම ලකුණු කරා. දැන් ඔයාලට බලන්න පුළුවන් පුතේ මෙන්න මොකද P කියන ස්ථානයේදී දර්පණයට ඇඳපු ලම්බකයක් තමයි ද්‍රවය කියලා කියන්නේ. මොකද එතකොට P කියන ස්ථානයේදී නැත්නම් දර්පණයේ හරි මැද ලක්ෂයට කියනවා. ඒ කියන්නේ මොකද මෙන්න මෙතෙන්ට ප්‍රධාන අක්ෂය කියලා කියන්නේ P හිදී දර්පණයට ඇඳපු ලම්බකයක්. P හිදී දර්පණයට ඇඳපු ලම්බකයක් විදිහට අපි හඳුන්වනවා ප්‍රධාන අක්ෂය. මෙතනත් එහෙමයි. ඒ වගේම පුතේ මේකේ මැදට කිව්වා වක්‍රතා කේන්ද්‍රය. වක්‍රතා කේන්ද්‍රයත් ද්‍රවයත් යා කරපු ස්ථානය. වක්‍රතා කේන්ද්‍රයත් ද්‍රවයත් යා කරපු ස්ථානයට අපි කිව්වා වක්‍රතා කේන්ද්‍රයත් ද්‍රවයත් යා කරපු ස්ථානයට අපි කිව්වා නැත්නම් රේඛාවට අපි කිව්වා ප්‍රධාන අක්ෂය කියලා. මේකෙන් අපිට පුතේ මනස් කල්පිත ගෝලයකින් නිර්මාණය වූ බව පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි පුතේ මම මෙන්න මේ කොටස දැන් ඔන්ලයින් එකේදී මෙතන දැන් අදින්න නෑ කමන්නේ අපි අඳිමුනේ මම විනාඩියක් විතර දෙන්න නැත්නම් ඔයාලා ඔක ගෙදරදී කරගන්න ගියාම පස්සේ තවත් ටයිම් වැඩි වෙනවා කමන්නේ මේ සටහන් දෙක ඉක්මනින් පුතේ පොඩි සටහනක් දාගන්නකෝ මේක මෙතන ඇතුලෙන් අවතල පෘෂ්ඨය විනාඩි 5ක් දෙන්නම් මේ අවතල පෘෂ්ඨය මෙතන තියෙන උත්තල පෘෂ්ඨය අවතල පෘෂ්ඨය තියෙනවා උත්තර පෘෂ්ඨය අවතල පෘෂ්ඨය දීලා තියෙනවා පුතේ මේ දෙක ඉක්මනින් ඇඳ ගන්නකෝ ඉක්මනින් ඇඳ ගන්න විනාඩි 5ක් දෙන්නම් මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම් ඉක්මනින් සටහනක් දාගන්න ඔයාලගේ පෙළ පොතේ ඔක තියෙනවා පුතේ පෙළ පොතේ 106 වෙනි පිටුවේ තියෙනවා 106 වෙනි පිටුව තියෙනවා 106 වෙනි පිටුවේ තියෙනවා ඉක්මනින් අඳින්න
තව මිනිත්තුවක් දෙන්නම් පුතේ. මේකේ ලකුණු කරපු කොටස් ටිකම මේකේ පුතේ පැහැදිලිව ලකුණු කරගන්න. මේකේ ලකුණු කරපු කොටස් ටිකම මේකේ පැහැදිලිව ලකුණු කරගන්න. හරි පුතේ අපි ලියාගනිමු මේකට යටින්. මම අතු තරහට යටින් ලියමු මෙහෙම. ලියමු මෙහෙම. ගෝලීය දර්පණයක එය අයත්වන ගෝලයේ කේන්ද්‍රය දර්පණයේ වක්‍රතා කේන්ද්‍රය ලෙස හඳුන්වයි. හරි. දැන් මෙන්න මේක නම් පුතේ වක්‍ර පෘෂ්ඨය වලට පේනවා. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ හරි මැද මම මෙතනින් වලට මේ වක්‍ර මේ කළු ඩොට් එකක් දෙන්නේ. ඒතර මේ වක්‍ර පෘෂ්ඨයේ හරි මැද. ඒතර දර්පණයක විවරයේ හරි මැද තැන. දර්පණ විවරයේ හරි මැද තැන. අන්න එතෙන්ට තමයි පුතේ අපි කිව්වේ. දැන් මේකේ නම් මේ හරි මැදින් වලට පේනවා. මේ පැත්තේ ලකුණු කරොත් මෙතන මේ හරි මේකේ හරි මැදම ලකුණු කරොත් මෙන්න හරි මැද ස්ථානයට අපිට කියන්න පුළුවන් මොකද ඒකේ ද්‍රවය කියලා ලියන්න. දර්පණයක විවරයේ හරි මැද ද්‍රවය ලෙස හඳුන්වයි. ඒක සංකේතාර්ථනේ පුතේ T මගින් ද්‍රවය ලෙස හඳුන්වයි.
ද්‍රවය ලෙස හඳුන්වයි. ද්‍රවයක් වක්‍රතා කේන්ද්‍රයක් යා කරන රේඛාව ද්‍රවයක් වක්‍රතා කේන්ද්‍රයක් යා කරන රේඛාව ප්‍රධාන අක්ෂය ලෙස හැඳින්වේ. ප්‍රධාන අක්ෂය ලෙස හැඳින්වේ. ප්‍රධාන අක්ෂය ලෙස හැඳින්වේ. ප්‍රධාන අක්ෂය ලෙස හැඳින්වේ. ඊළඟට අපි යනවා පුතේ අලුත් අනුමාත්‍රකාව වක්‍ර දර්පණවල නාභිය. වක්‍ර දර්පණවල නාභිය. වක්‍ර දර්පණවල නාභිය. හරි. වක්‍ර දර්පණ. අපි මේ පුතේ වක්‍ර දර්පණයක නාභිය හොයන්න. මේක ඔයාලට මෙන්න මේ දැන් කතා කරන වක්‍ර දර්පණවල නාභිය කියන නමින් නැති වුණත් වක්‍ර දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කළ විට සිදුවන දෑ කියලා ඔයාලට මීට කලින් 7 වසරේදී මේ ආලෝකයේ පාඩමේදී තිබුණා පුතේ. එහෙනම් බලන්නකෝ මෙන්න සිද්ධ වෙන ආකාරය. සාමාන්‍යයෙන් පුතේ මෙන්න අපි අඳිනවා ඉස්සෙල්ලා වගේම ඔන්න අවතල දර්පණයක් ඇඳලා. අවතල භාවය වෙන්නන මම මේ පැත්ත අඳුරු කරගෙන ගියා අවතල දර්පණය. ඊට පස්සේ මෙන්න මේකේ ප්‍රධාන අක්ෂය මම ප්‍රධාන අක්ෂය ඇඳලා. ප්‍රධාන අක්ෂය මොන අඳිනවා? ප්‍රධාන අක්ෂය ඇඳලා. හරි. ඊට පස්සේ පුතේ මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව අපි දර්පණයේ වෙත ආලෝක කිරණ අපි හිතමු මේ හරියට තිබුණා සීහෙවත් වක්‍රතා කේන්ද්‍රය. සීහෙවත් වක්‍රතා කේන්ද්‍රය. ඔයාලා දන්නවා තල දර්පණයකදීත් අපි කිව්වා පුතේ තල දර්පණයකට අභිලම්බය හරහා පතනය වන කිරණ පරාවර්තනයකට භාජනය වෙන්නේ නැහැ. මේකෙත් පුතේ මෙන්න අපි කියවනේ පුතේ පීහිදී දර්පණයට ඇඳපු ලම්බකයක් කියලා ප්‍රධාන අක්ෂය කියන්නේ. එහෙනම් මෙන්න මේ වක්‍රතා කේන්ද්‍රය හරහා කිසියම් ආලෝක කිරණයක් පතනය වුණොත් වක්‍රතා කේන්ද්‍රය හරහා ආලෝක කිරණයක් පතනය වුණොත් එහෙනම් ලම්බකව පතනය වෙන්නේ ඒක මෙතනට වැදිලා නැවතත් එම මාර්ගයේම ගමන් කරනවා. නැවතත් එම මාර්ගයේම ගමන් කරනවා. හරි. ඔය විදිහට කියන්න පුළුවන් පුතේ පළවෙනි එක. ඊට පස්සේ අපි ප්‍රධාන අක්ෂයට සමාන්තරව යවුවට පස්සේ ආලෝක ලපයක් හැදෙනවා පුතේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ මෙහෙම යවුවට පස්සේ අපි ප්‍රධාන අක්ෂයට සමාන්තරව මේ විදිහට ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තරව මෙහෙම ආලෝක කිරණ එවුවොත් මේ ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තරව මෙහෙම ආලෝක කිරණ එවුවොත් මෙන්න මේ ආලෝක කිරණ පුතේ මෙන්න මේ ප්‍රධාන අක්ෂයේ කිසියම් තැනක එකතු වීමක් සිද්ධ වෙනවා. ප්‍රධාන අක්ෂයේ කිසියම් තැනක එකතු වීමක් සිද්ධ වෙනවා. හරි මේ විදිහට ප්‍රධාන අක්ෂයේ කිසියම් තැනක එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ විදිහට මෙන්න අපි කියනවා අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කළොත් අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කළොත් පුතේ මෙන්න මේකෙදි ආලෝක ලපයක් හැදෙනවා. ආලෝක ලපය හැදෙන්නේ පුතේ සමාන්තර වෙන ආලෝක කිරණ මෙන්න මේ දර්පණයේ නැත්නම් වක්‍ර දර්පණයේ පරාවර්තනය වෙලා ගමන් කරලා ඒ ඔක්කොම එක තැනකදී එකතු වෙනවා. නැත්නම් ආලෝක ලපයක් හැදෙනවා. එහෙනම් දීප්තිමත් ස්ථානයක් හැදෙනවා. අන්න ඒ ස්ථානයට අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මේ එකතු වෙච්ච ස්ථානයට අපිට කියන්න පුළුවන් නාභිය කියලා. මේ එකතු වෙච්ච ස්ථානයට අපි කියන්න පුළුවන් නාභිය කියලා. එතකොට මෙන්න මේ නාභිය අපි සංකේතවත් කරනවා පුතේ කැපිටල් F අකුරෙන්.
නාභිය සංකේතවත් කරනවා කැපිටල් F අකුරෙන්. අපි මොකද කරන්නේ? අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කරනවා. අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කළාම අවතල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් පතනය කරාම පුතේ මොකක්ද වෙන්නේ? මේ ආලෝක කදම්බය එනවා ඇවිල්ලා දර්පණයෙන් පරාවර්තනය වෙලා හැරිලා ගමන් කරනවා. දර්පණයෙන් පරාවර්තනය වෙලා හැරිලා ගමන් කරනවා. හැරිලා ගමන් කරනකොට පරාවර්තනය වෙලා ගමන් කරලා ප්‍රධාන අක්ෂය මත ආලෝක ලපයක් හදනවා. අන්නේ ප්‍රධාන අක්ෂය මත එකතු වෙන ස්ථානය ප්‍රධාන අක්ෂය මත එකතු වෙන ස්ථානයට අපි කියනවා පුතේ මොකක්ද? නාභිය කියලා. අපි මේකේ නාභිය කියලා කියනවා. හරි. එහෙනම් පළවෙනියට මෙහෙම ලියමු. පළවෙනි කොටස. ලියන්න. අවතල දර්පණයකට ප්‍රධාන අක්ෂයට සමාන්තරව 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 ආලෝක කදම්බයක් පතනය කළ විට ආලෝක කදම්බයක් පතනය කළ විට ඒවා පරාවර්තනය වී ප්‍රධාන අක්ෂය මත හමුවන ලෙස ගමන් කරයි. එම ස්ථානයේ දීප්තිමත් ආලෝක ලපයක් සෑදේ. එම ස්ථානය කියලා අපි ගමු පුතේ. එම ස්ථානය දර්පණයේ නාභියයි. ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ආලෝක කිරණ ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ආලෝක කිරණ
ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ආලෝක කිරණ එම අක්ෂයේ ඔස්සේම එම අක්ෂය ඔස්සේම එම අක්ෂය ඔස්සේම පරාවර්තනීය වේ. එම අක්ෂය ඔස්සේම පරාවර්තනීය වේ. හරි පුතේ. මෙන්න මෙතන දැන් අපි දක්වපු සටහන මේක ඇඳ ගන්න ඉක්මනින්. මේ රූප සටහන ඉක්මනින් ඇඳ ගන්න. ඉක්මන් කරන්න. හරි පුතේ දැන් බලාගමු. මෙන්න. ඔයාලා මේ අඳිද්දී මේ අඳිද්දී කවදදාත් සැලකිලිමත් වෙන්න ඕන පුතේ. මෙන්න මෙතන ඉඳලා මේ F දක්වා තියෙන දුරයි එතනලා C. මෙන්න මේ දුරවල් දෙක එක සමාන වෙන විදිහට තමයි මේක අඳින්නේ. මතක තියාගන්න. P ඉඳලා F දක්වා තියෙන දුරත් F ඉඳලා C දක්වා තියෙන දුරත් සමාන වෙන විදිහට අඳින්න. යමු ඊළඟ කොටස පුතේ. අවතල දර්පණයක් කතා කරානේ. උත්තර දර්පණයකට අපි සමාන්තරව ආලෝක කදම්බයක් පතනය කරමු. උත්තර දර්පණයකට සමාන්තරව ආලෝක කදම්බයක් පතනය කරලා බලමු. මෙන්න උත්තර දර්පණයක් මම ඇඳලා. මේ උත්තර දර්පණය ඇඳලා තියෙනවා. මම මේකේ පුතේ යන ප්‍රධාන අක්ෂය අඳිනවා. ප්‍රධාන අක්ෂයක් ඇඳලා. උත්තර දර්පණයට මම ඇඳගෙන යනවා ප්‍රධාන අක්ෂය. හරි උත්තර දර්පණය කරන මම ප්‍රධාන අක්ෂයක් ඇඳලා. ප්‍රධාන අක්ෂය ඇඳලා ප්‍රධාන අක්ෂයක් ඇඳලා ප්‍රධාන අක්ෂයේ ඊට පස්සේ මෙන්න මම මෙතනින් ලකුණු කරනවා C කියන වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරා වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරා ඊට පස්සේ පුතේ මෙන්න ඉස්සෙල්ලා වගේමයි මෙන්න ප්‍රධාන අක්ෂය ඔස්සේ නැත්නම් පතනය වන ආලෝක කිරණයක් තිබුණොත් එම මාර්ගය ඔස්සේම නැවත පරාවර්තනය වෙලා යනවා අවතල දර්පණයටත් ඒ වගේම උත්තර දර්පණයටත් ඒ වගේම තමයි ඒ වගේම පුතේ උත්තර දර්පණයක සමාන්තරව එන ආලෝක කිරණ පුතේ මෙන්න එහා පැත්තෙන් තියෙන එහෙම නැත්නම් මෙන්න මේ මෙතන ඉඳලා මේ
මේක ඇද වෙන්න බෑ. කෙලින් මේකේ ඉඳලා යන රේඛාව කෙලින්ම මේක ඇදෙන්න ඕන. හරි. මේ දිගටම ওই විදිහට තියෙනවා. ඒ වගේම පුතේ මේ පැත්තෙන් අපි හිතමු සමාන්තරව රේඛාවක් ආවා කියලා. නැත්නම් ආලෝක කිරණයක්. ඒ ආලෝක කිරණයක් පරාවර්තනය වෙන්නේ මෙන්න ඉදහා පැත්තෙන් තියෙන ලක්ෂයක සිට එන්නාක් මෙන්. ඔය විදිහට ගත්තට පස්සේ පුතේ මොකද? මෙන්න උත්තල දර්පණයකට ප්‍රධාන අක්ෂය ඔස්සේ ආවොත් එම අක්ෂයම යනවා ඉස්සෙල්ලා වගේමයි. සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ නාභියේ සිට එන්නාක් මෙන් තමයි පුතේ පරාවර්තනය වෙන්නේ. අපසාරීව අර ඉස්සර වෙලා එක්කෙනා උනේ එක තැනකට එකතු වුණා. අபிසාරී වුණා. මෙතන පරාවර්තනය වෙන්නේ පුතේ වෙන්වීමක් සිද්ධියට අපසාරීව පරාවර්තනය වෙනවා. කාගෙන්ද එනවා වගේද? නාභියේ සිට එන්නාක් මෙන්. නාභියේ සිට එන්නාක් මෙන් අපසාරීව පරාවර්තනය වෙනවා. අපි කියන මේකයි ඉස්සෙල්ලා වගේම සමානයි. මේකයි ඉස්සර වෙලා වගේම සමානයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කොටස අපි ගත්තට පස්සේ මෙතන තියෙනවා වක්‍ර දර්පණවල නාභිය කියන කොටස. ඒකෙදී අපි ගත්තා උත්තල දර්පණයක්. උත්තල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ මොකද? පරාවර්තනය වෙලා යනවා පුතේ මෙන්න දර්පණයට පිටුපසින් සිට තියෙන අක්ෂයක සිට එන්නාක් මෙන්. අන්න ඒ එකතු වෙන්නාක් මෙන් ආපු තැනට අපි කියනවා නාභිය කියලා. ලියන්න මෙහෙම. උත්තල දර්පණයකට ප්‍රධාන අක්ෂයට සමාන්තරව පතනය වන ආලෝක කිරණ අපසාරීව පරාවර්තනය වේ. එලෙස අපසාරීව පරාවර්තනය වන්නේ නාභියේ සිට පැමිණෙන්නාක් මෙනි.
හරි. එතකොට පුතේ ගෝලීය දර්පණයක නාභිය තියෙන්නේ මොකද? ද්‍රවයක් මම කිව්වා ද්‍රවයක් වක්‍රතා කේන්ද්‍රයක් යා කරන රේඛාවේ හරි මැද ස්ථානයේ. ද්‍රවයක් වක්‍රතා කේන්ද්‍රයක් යා කරන රේඛාවේ හරි මැද ස්ථානයේ තමයි පුතේ නාභිය කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ද්‍රවයේ ඉඳලා ද්‍රවයේ කියන්නේ ද්‍රවය සිට නාභියට ද්‍රවය සිට නාභියට ද්‍රවය සිට නාභියට තියෙන දුර ද්‍රවය සිට නාභියට තියෙන දුර නැත්නම් එහෙම නැත්නම් P ඉඳලා F දක්වා තියෙන දුර P සිට F දක්වා තියෙන දුරට අපි කියනවා පුතේ මේකට කියනවා අපි නාභීය දුර කියලා. නාභීය දුර කියලා කියනවා. නාභීය දුර කියලා කියනවා. නාභීය දුර කියලා කියනවා. එතකොට මේ නාභීය දුර කියලා කියනවා. එතකොට ඒ වගේම පුතේ මේ ද්‍රවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ද්‍රවයේ සිට වගේ කියන්නේ P ඉඳලා C දක්වාම ද්‍රවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට මෙන්න මේ කොටසට කියනවා පුතේ වක්‍රතා අරය කියලා. වක්‍රතා අරය කියලා. වක්‍රතා ආරය සිම්පල් R වලිනොත් නාභීය දුර සිම්පල් F වලිනොත් පුතේ සංකේතවත් කරන්න පුළුවන්. ඒකට ඔන්න අපි ආපහු සැරයක් කියනවා ගෝලීය දර්පණයක් නැත්නම් වක්‍ර දර්පණයක් ගත්තම වක්‍ර දර්පණයක නාභිය තියෙන්නේ ද්‍රවයක් ඒ වගේම වක්‍රතා කේන්ද්‍රයක් කියන දෙකේ හරි මැද ස්ථානයේ. ඒ වගේම පුතේ ද්‍රවයේ සිට නාභියට තියෙන දුරට අපි කියනවා නාභීය දුර. එයා සිම්පල් F මගින් සංකේතවත් කරනවා. ඊට පස්සේ ද්‍රවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට තියෙන දුරට අපි කියනවා පුතේ වක්‍රතා අරය කියලා. ඒක අපි සිම්පල් R වලින් සංකේතවත් කරනවා. එතකොට නාභීය දුර වගේ දෙගුණයක් තමයි වක්‍රතා අරය. නාභීය දුර වගේ දෙගුණයක් තමයි වක්‍රතා අරය. අපි දැන් කතා කරපු දේවල් මම මෙතන තියෙන්නේ. ලියන්න මෙහෙම. හරි. නාභිය පවතින්නේ යටින් ලියන නාභිය පවතින්නේ ද්‍රවය සහ වක්‍රතා කේන්ද්‍රය යා කරන රේඛාවේ ද්‍රවය සහ වක්‍රතා කේන්ද්‍රය යා කරන රේඛාවේ ද්‍රවය සහ වක්‍රතා කේන්ද්‍රය යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේය. ද්‍රවයේ සිට නාභියට දුර ද්‍රවයේ සිට නාභියට දුර ද්‍රවයේ සිට නාභියට දුර දර්පණයේ නාභීය දුර නමින් හැඳින්වේ. දර්පණයේ නාභීය දුර නමින් හැඳින්වේ.
ද්‍රවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ඇති දුර 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 වක්‍රතා අරය නම් වේ. වක්‍රතා අරය නම් වේ. හරි පුතේ ඔය රූප සටහන ඇඳ ගන්න දැන්. රූප සටහන ඇඳ ගන්න වක්‍රතා අරය නම් වේ කියලා ලිලික්මනින් ඔය රූප සටහන ඇඳ ගන්නකො. හරි පුතේ ටෙක්නික හරි අපි මෙහෙම කියනවා අවතල දර්පණ වලින් සිදුවන පරාවර්තනය 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 හරි අවතල දර්පණ වලින් සිදුවන පරාවර්තනය කියන කොටස ගත්තට පස්සේ පුතේ මෙන්න මේ දැන් කතා කරන කොටස අවධානයෙන් යොමු කරගෙන හොඳට බලන්න පුතේ මේ දැන් කතා කරන ටික අනිවාර්යයෙන්ම ඕන අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වලට අවශ්‍ය වන කිරණ සටහන් නිර්මාණය කිරීමට කිරණ සටහන නිර්මාණය කරන්න දැන් මම මේ කතා කරන කිරණ වර්ග වලින් නැත්නම් මේ මම දැන් කතා කරන වර්ග වලින් මේ කතා කරන වර්ග වලින් මොකද්ද අපි අනිවාර්යෙන් දෙකක් යොදාගෙන තමයි අපි කතා කරන්නේ
එතකොට අපි මේ විදිහට කතා කරගෙන යනකොට පුතේ මෙහෙම. ඔන්න මම ඉස්සෙල්ලම අවතල දර්පණයක් අඳිනවා. ඔන්න අවතල දර්පණයක් මම මෙහෙම දැම්මා. අවතල මෙන්න ප්‍රධාන අක්ෂයකුත් නිර්මාණය කරා. ප්‍රධාන අක්ෂයක් තියෙනවා අවතල දර්පණයයි ප්‍රධාන අක්ෂයයි මම ඔන්න දැම්මා. හරි. ඊට පස්සේ පුතේ මෙන්න අවතල දර්පණය. අපි සාමාන්‍යයෙන් පුතේ මේ අවතල මේ දර්පණය සංකේතවත් කරන්න මෙතන මෙහෙම කඩ රේඛාවක් දාන්න පුළුවන් අපිට දර්පණයේ විදියට. මොකද අපි මේ දර්පණය ගොඩාක් ලොකුවට අඳින්න නැතුව පොඩියට ඇඳලා මේ වගේ කඩ රේඛාවක් අපිට දාගන්න පුළුවන්. අපි මේකෙදී ඉගෙන ගන්නවා පුතේ කිරණ වර්ග පහක්. මෙන්න ප්‍රධාන අක්ෂය ඔස්සේ යම්කිසි කිරණයක් පතනය වුණොත් ප්‍රධාන අක්ෂය ඔස්සේ ද්‍රව්‍ය වෙත යම්කිසි කිරණයක් පතනය වුණොත් පුතේ ප්‍රධාන අක්ෂය ඔස්සේ යම්කිසි කිරණයක් ද්‍රව්‍ය වෙත පතනය වුණොත් මෙන්න P වෙත පතනය වුණොත් පුතේ මොකද එම මාර්ගය ඔස්සේම නැවතත් ගමන් කරනවා. පතනය වෙච්ච කිරණය එම මාර්ගය ඔස්සේම නැවතත් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔය පළවෙනි කිරණ වර්ගය. අපි කිව්වා ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ඕනෑම ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ඕනෑම කිරණයක් එම මාර්ගයේම නැවතත් ගමන් කරනවා. එතකොට මේකෙදි පුතේ අපිට ප්‍රධාන කිරණ වර්ග පහක් ඕනනේ. මම පහම සංසන්දනාත්මකව අඳින්න ඕන හින්දා බෝඩ් එකේ පහම දාන්න පුළුවන් විදිහට දර්පණ ටිකක් ඇඳ ගන්නම්. ඒකට ඔයාලට බලන්න පුළුවන් වෙන්න 1යි 2යි අපි මේ ප්‍රධාන අක්ෂය ඇඳගෙන යමු. 2යි. පළවෙනි එක අපි කතා කරා ප්‍රධාන අවතල දර්පණයකට ප්‍රධාන අක්ෂය ඔස්සේ පතනය වුණොත් එම මාර්ගයෙන් යනවා පළවෙනි කිරණය. හරි. දෙවෙනි කිරණය අපි කතා කරනවා පුතේ ඔයාලට මතකයි අවතල දර්පණයකට අපි සමාන්තරව පතනය වුණොත් කිසියම් ආලෝක කිරණයක්. අවතල දර්පණයකට සමාන්තරව පතනය වෙන ආලෝක කිරණ මෙන්න මේ හරහා ගියා. අපි කිව්වේ නාභියෙන් තමයි ගියේ. ඒක අපි කලින් අවතල දර්පණ වල නාභිය හොයද්දි කියලා දුන්නා. මෙන්න මේ විදිහට ගියාම නාභිය හරහා යනවා. දැන් අර ගණිතයේ තියෙන ප්‍රමේයන් වගේ පුතේ ප්‍රමේය සහ විලෝමය සමාන්තරව පතනය වුණොත් නාභිය හරහා ගියා. අපි ඊළඟට බලමු පුතේ මෙහෙම. අපි ඊළඟට බලනවා ඊළඟ සටහන බලනවා මේ විදිහට මෙන්න නාභිය හරහා පතනය කරලා බලනවා. නාභිය හරහා පතනය වුණොත් පුතේ අනිවාර්යයෙන්ම සමාන්තරව යනවා. එන්න දැන් මේක ප්‍රමේය නම් මේක විලෝමය. සමාන්තරව ගියොත් නාභිය හරහා ගියා. නාභිය හරහා පතනය වුණොත් සමාන්තරව යනවා. මොන 3යි. අපි සටහන් වර්ග 3ක් ඇඳා. ඊට පස්සේ හතරවෙනි වර්ගය 4. දැන් අපි කතා කරපන් හතරවෙනි එකට දැන් අපි මේ යන්නේ මෙන්න තියෙන ප්‍රධාන අක්ෂය ඇඳ ඉස්සෙල්ල වගේම ඔන්න මේ අවස්ථාවේදී පුතේ මම මෙන්න නාභිය තියෙනවා මෙන්න වක්‍රතා කේන්ද්‍රය තියෙනවා. වක්‍රතා කේන්ද්‍රය හරහා ආලෝක කිරණයක් පතනය කරනවා. වක්‍රතා කේන්ද්‍රය හරහා එන ඕනෑම ආලෝක කිරණයක් පුතේ දර්පණයට එන්නේ කොහොමද? ලම්බකව. වක්‍රතා කේන්ද්‍රය හරහා මොන කිරණය පතනය වුණත් දර්පණයට පතනය වෙන්නේ ලම්බකව. එහෙනම් හරියට මේ ද්‍රවය මතට පතනය වුණා වගේ. ලම්බකව පතනය වුණොත් පුතේ එම මාර්ගයේම නැවතත් හැරිලා ගමන් කරනවා. එම මාර්ගයේම යනවා. මොන කිරණ වර්ග? ප්‍රධාන අක්ෂය ඔස්සේ මේවා ප්‍රධාන අක්ෂය ඔස්සේ ආවා වගේ තමයි. මේකේ තියෙන ප්‍රධාන අක්ෂය කියන්නේ C හරහා. මෙතනත් C හරහාම තමයි එන්නේ. වක්‍රතා කේන්ද්‍රය හරහා ආවොත් එම මාර්ගයේම යනවා. සමාන්තරව ආවොත් නාභිය හරහා යනවා. නාභිය හරහා පතනය වුණොත් සමාන්තරව යනවා. තව එකක් තියෙනවා පුතේ ඔන්න ප්‍රධාන අක්ෂයට මේ තියෙන ප්‍රධාන අක්ෂය මෙන්න අවතල දර්පණය අපි ඇඳලා අවතල දර්පණයක් තියෙනවා. මෙන්න ප්‍රධාන අක්ෂයට කෝණයකින් ආනතව අපි පතනය කරනවා. යම්කිසි කෝණයකින් ආනතව පතනය කරොත් ඒක පරාවර්තන අපි හිතමු පතන කෝණය I පරාවර්තන කෝණය R කියලා.
මෙන්න මෙහෙම කිරණයක් පතනය කරොත් පුතේ සෑම අවස්ථාවකදීම මෙහෙම කිරණයක් පතනය කරොත් පතන කෝණය සහ පරාවර්තන කෝණය අධ්‍යයන් සමානයි. I සමානයි R වෙනවා. එතකොට මෙන්න කිරණ වර්ග පහක් කියලා දුන්නා. මේ පහ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි පුතේ කිරණ සටහන් නිර්මාණය කිරීම සඳහා. කිරණ සටහන් නිර්මාණය කිරීම සඳහා මේ කිරණ වර්ග පහ අත්‍යවශ්‍යයි. හරි. එතකොට ඔයාලා ලියුව නේද පුතේ? ලියන් අවතල දර්පණ වලින් සිදුවන පරාවර්තනය කියලා. ඔයාලා මෙන්න මේ රූප සටහන් පහ දැන් අඳින්න මේවට අදාළ විස්තරයකට ඉදිරියෙන් ඔයාලා ලියන්න ඕනේ. විස්තරය ලියන විදිහ මම කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න රූප සටහන් පහ මෙන්න. පළවෙනි එක ලියනවා අවතල දර්පණයකට ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණෙන ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු එම අක්ෂය දිගේම ගමන් කරයි. ඒ විදිහට. දෙක ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ පරාවර්තනයේදී නාභිය හරහා ගමන් කරයි. තුන්වෙනි එක නාභිය හරහා දර්පණයට පතනය වන ආලෝක කිරණ පරාවර්තනය වෙලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි. ඊළඟට වක්‍රතා කේන්ද්‍රය හරහා පතනය වන ආලෝක කිරණ පරාවර්තනය වී එම මාර්ගයේම ගමන් කරයි. ප්‍රධාන අක්ෂයට කිසියම් කෝණයකින් ආන්තව පතනය වන ආලෝක කිරණ ඊට සමාන කෝණයකින් පරාවර්තනය වේ. ඒ ටික ඔයාලා ලියන්න ඕනේ. දැන් රූප සටහන් ටිකක් පහළට එකක් ලියන්න දකුණු පැත්තෙන් මේ විස්තරය ලියන්න. හරි. රූප සටහන් ඉක්මනින් අඳින්න පොතේ. ඔයාලට විනාඩි 5ක් කාලයක් දෙන්න ඒක අඳින්න. ඒක ඇදලා ලියන්න තමයි තියෙන්නේ.
හරි පුතේ මේ ඔයාලා මේ ටික ඉඳගෙන ඉස්සරහින් මේ අදාළ විස්තරය ලියා ගන්න අවස්ථාව මම දුන්නා. ඒ ටික ඔයාලා ඊටු ටික සම්පූර්ණ කරන්න පුතේ ගෙදරදී අදට අපි පාඩම මෙතනින් නවත්තනවා. ලබන සතිය අපි කිරණ සටහන් අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ සටහන් නිර්මාණය කිරීම කියන කොටසෙන් පටන් ගන්නවා පුතේ. එහෙනම් අපි ලබන සතියේ පාඩමෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.